දෙවෙනි දවස අවසానයි. ඔබට පුහුණු වීමට තව ඇත්තේ දින 8ක් පමණයි. දෙවෙනි දවස පළවෙනි දවසට වඩා ටිකක් හොඳයි. ඒ වුණත් මේ යෝගීන්ට අමාරුකම් අපහසුකම් තවමත් තියෙනවා. මොහොතක් පාසා දස දිශාවේ දුවන නොහික්මුණු නිතරම චංචල ගතිය ඇති. අපේ මේ හිත පාලනය කිරීම පහසු වැඩක් නම් නොවේ. මේ හිත සංසුන් කිරීමට ඉවසීමක්, ඉමහත් ඉවසීමක් තියෙන්න ඕනේ. හිතේ ස්වභාවය තමයි අත්ෙන් අත්තර පනින දඟකාර වංගුද්‍රෙක් වගේ එක අරමුණකින් තව අරමුණකට පනින එක. මොහොතකටවත් නිශ්චල නැහැ, සංසුන් නැහැ. වඳුරෙකුගේ දඟකාර ගතියක් ඇති මේ හිත මෙල්ල කරන්න නම් බලවත් ඉවසීමක් තියෙන්න ඕන. හීලෑ නොකලාලියෙක්, එසේ නැත්නම් වල් මීහරකෙක් මිනිස් වාසයකට වැදුනොත් ඌ එතන ලොකු විනාශයක් සිදු කරනවා, ලොකු හිවිහැරයක් ඇති කරනවා. පළපුරුදු ඇති කෙනෙක් මේ අලියා හෝ හරකා මෙල්ල කරගත්තොත් උගේ ශක්තියෙන් හානියක් සිදු වෙනවා වෙනුවට උගෙන් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. පාලනය නොකළ හිතත් හීලෑ නොකළ අලියෙකුට වැඩිය භයානකයි, ඉමහත් කරදර ඇති කරයි. නොහික්මුණු හිතක් තරම් වෙනත් සතුරෙක් තවත් නැහැ. මේ හිත හොඳට හික්මවා ගත්තොත් වල් අලියෙකුගේ ශක්තිය දහස් වරකින් ඉක්මවන මේ හිතේ දැඩි ශක්තිය අපට ඉමහත් ලෙස ප්‍රයෝජනවත් වෙනවා. හික්මුණු හිතක් තරම් සුහද මිතුරෙක් අපට තවත් ඇත්තේ නැහැ. වල් අලියෙක් හික්මවා ගැනීමට ඉමහත් ඉවසීමක්, අනලස්ව ගෙන යන පුහුණුවක්, උනන්දුවක් තිබිය යුතුයි. අපේ හිත හික්මවා ගැනීමට නම් මීටත් වඩා ඉවසීමක්, ධෛර්යයක් තියෙන්න ඕන. යම් කෙනෙක් නොඉවසලිමත් වුණොත් ඒ තනත්තාගේ හිතත් ඒ තාක් දුරට පාලනයෙන් තොර වී භයානක හිංසාකාරී තත්වයකටපත් වෙනවා. ඒ නිසා නොකඩවා පුරුදු කිරීමත් සමගම ඉවසිලිවන්ත භාවය, දැඩි ඉවසිලිවන්ත භාවය නිතරම තියෙන්න ඕන. ඔබේ සිත සංසුන් කරවීමට තවත් කෙනෙකුට බෑ. තමාගේම විමුක්තිය සඳහා තමා විසින්ම සටන් කළ යුතුයි. තවත් කෙනෙකුට ඔබ දුකින් මුදවා ගන්නට පුළුවන් කමක් නැහැ. කෙනෙකුට පිපාසය නම් ඒ පිපාසය සංසිඳවා ගැනීමට ඒ තැනැත්තාම වතුර බොන්න ඕන. ඒ වෙනුවට වෙන කෙනෙක් වතුර බීවාට අර තැනැත්තාගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. මට ලෙඩක් හැදුනොත් ඒ ලෙඩේ සුව කරගන්න මමම බෙහෙත් ගන්න ඕනේ. මගේ හිත බැඳීම් රාශියකින් වෙලිලා. එයින් මිදෙන්න මමම ක්‍රියා කළ යුතුයි. ධර්ම මාර්ගයේ ගමන් කරන සියලු දෙනාටම මේ සත්‍යතාවය පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මෙහෙම සිද්ධියක් වුණා. උතුරු ඉන්දියාවේ කෝසල ජනපදයේ සවැත් නුවර ජේතවනාරාමේ උන්වහන්සේ වැඩ සිටින කල නොයෙකුත් අනුගාමිකයින්, භික්ෂු භික්ෂුණීන්, ගෘහපතියන් විශාල වශයෙන් එනවා උන්වහන්සේගෙන් ධර්මය ඉගෙන ගන්න. සන්ධ්‍යා කාලේ පවත්වන ධර්මදේශනා ඇසීමට නගරයේ මිනිස්සු බොහෝ දෙනෙක් ආවා. හැමදාම පැමිණ ධර්මදේශනාවට ඇහුම්කන් දුන්න එක් පුද්ගලයෙක් දවසක් ටිකක් වේලාසනින් ආවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් වැඳ නමස්කාර කොට කිව්වා, අනේ ස්වාමීනි, මගේ හිතේ ප්‍රශ්නයක් තිබෙනවා. මෙතෙක් කල ඔබ වහන්සේගෙන් ඇසීමට අවස්ථාවක් උනේ නැහැ. හැමදාම ඔබ වහන්සේ වටා පිරිස රැස් වී සිටිනවා. අද ඔබ වහන්සේ තනිවම සිටින නිසා මගේ හිතේ ඇති ප්‍රශ්නේ විසඳවා ගන්න ඕනේ. එවිට බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඔව් අහන්න, ධර්මයේ ගැන පැහැදිලි නැති කිසිම දෙයක් තියෙන්න බෑ. ගැටලුවක් ඇතනම් ඒ විසඳා ගන්න. එවිට අර පුද්ගලයා කියනවා, අනේ ස්වාමීනි, මම මේ ධර්මශාලාවට දැන් අවුරුදු ගණනක ඉඳලා එනවා. මම මෙතනට එන බොහෝ දෙනා ලෙස විමසිලිවත් බලලා තියෙනවා. එයාගෙන් සමහර දෙනෙක් සම්පූර්ණයෙන්ම දුකින් මිදිලා විමුක්තිය ලබලා. ඒ අයගේ හැසිරීම,
ජීවත් වන විදිය ආදී දෙයින් හොඳට කියන්න පුළුවන් ඒ අය සියලු දුකින් මිදී ඇති බව අවබෝධ ඥානය ලබා ඇති බව. තවත් සමහරෙක් ඉන්නවා ධර්මය නිසා දියුණුවක් ලබලා. ඒ අය කලින් හිටියට වඩා හුඟා දුරට දියුණු වෙලා යහපත් තත්ත්වයට හැරිලා. නමුත් ඒ අය තාම සම්පූර්ණයෙන්ම දුකින් මිදිලා නැති බව පේනවා. තවත් සමහරක් ඉන්නවා මාත් ඇතුළුව මොන දියුණුවක්වත් නොලබපු අය. ඒ අය කලින් හිටි තැනමයි ස්වාමීනි ඔබ වහන්සේ වැනි මහා කරුණාවන්ත ඊතා බල සම්පන්න කෙනෙක් ළඟට එන සමහර අය තරමක් දුරට දුකින් මිදෙනවා. අනිත් අයගේ කිසිම දියුණුවක් නැහැ. මට කියන්න ස්වාමීනි ඔබ වහන්සේට බැරිද ඒ මහා කරුණා බලයෙන් මේ සියලු දෙනාම දුකින් මුදවන්න? බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළා. උන්වහන්සේ දිනපතා දේශනා කරන ලද ධර්මය කෙනෙක් පිළිගන්නේ නැත්නම් මොනවක් කරන්නද? එක එක පුද්ගලයාගේ මනසේ தত্ত্বය අනුව බුදුරජාණන් වහන්සේ ඒ අයගේ ගැටලු විසඳා දෙනවා. වෙන වෙන අවස්ථාවල තැනට ගැලපෙන ක්‍රමයෝදා පැහැදිලි කරනවා. සමහර විට උන්වහන්සේ ප්‍රශ්න විචාරමින් එසේ කරනවා. මේ පුද්ගලයාගෙනුත් උන්වහන්සේ ප්‍රශ්න විචාරන්න පටන් ගත්තා. හොඳයි තරුණය. ඔබ කොයි පළාතේ කෙනෙක්ද? තරුණයා කියනවා ස්වාමීනි මම ජීවත් වෙන්නේ කොසල්දනව්‍ය අගනුවර මේ සවැත් නුවරමයි. බුදුරජාන් වහන්සේ එවිට කියනවා ඔබේ මුහුණ හැඩරුව බැලුවම ඔබ වෙනත් පළාතක කෙනෙක් බව පේනවා. වෙන පළාතකින් මෙහාට ඇවිල්ලා මෙහි පදිංචි වෙලා නොවේද? එවිට ඒ පුද්ගලයා ඔව් සම්පූර්ණ ඇත්ත ස්වාමීනි මම මගධ දේශයේ පිහිටි රජගහ නුවර සිට මෙහි පදිංචියට ඇවිල්ලා දැන් ටිකක් කල. එහෙනම් රජගහ නුවර සිටින ඔබේ නෑදා මිත්‍රයින් සියලු දෙනා දැන් ඔබෙන් වෙන් වෙලාද? රජගහ පැත්තේ යන්නෙම නැද්ද? යනවා ස්වාමීනි. තාමත් මගේ නෑදෑයෝ යාළුවෝ එහි ඉන්නවා. මගේ වෙළඳ ව්‍යාපාරත් ඒ පැත්තේ තියෙනවා. මම නිතරම වගේ රජගහ නුවරට යනවා. හොඳයි. එහෙනම් ඔබ මෙහි ඉඳලා රජගහ නුවරට යන පාර හොඳට දන්නවා ඇති නේද? බුදුරජාණන් වහන්සේ විචාරනවා. ඔව් ස්වාමීනි හොඳට දන්නවා. එහෙනම් මේ පැත්තේ කලක් ජීවත් වන ඔබට මෙහෙත් කුළුපගේ යාළුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා ඇති නේද? ඒ යාළුවෝ දන්නවා ඇති ඔබ රජගහ සිට මෙහි පදිංචියට ආපු බව. රජගහ නුවරට නිතර යන්නේන බව, රජගහ නුවරට යන පාර ගැන ඔබ හොඳට දන්න බව. එහෙමයි ස්වාමීනි මගේ යාළුවෝ දන්නවා. එවිට බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අහනවා එහෙනම් මට කියන්න ඒ යාළුවෝ ඔබෙන් සමහර විට අහනවද සවැත් නුවර සිට රජගහ නුවරට යන පාර? එතකොට ඔබ ඒ අයට එහාට යන හැටි හොඳට කියලා දෙනවද? නැත්නම් ඒක රහසක් හැටියට තියාගන්නවද? අනේ නෑ ස්වාමීනි මොන රහසක්ද? මම ඒ අයට විස්තර වශයෙන් කියලා දෙනවා. ඉස්සර වෙලා සවැත් නුවර ඉඳලා නැගෙනහිර පැත්තට යන්න ළඟා වෙයි. එතනින් තව එහාට යනකොට ගයාව හමු වෙයි. එතනින් තවත් එහාට යනකොට තමයි රජගහ නුවර හමු වන්නේ. මෙහෙම හොඳට කියලා දෙනවා එහාට යන පාර. එහෙනම් ඔය විදියට හරියට පාර කියා දුන් පමණින් ඒ අය රජගහ නුවරට ළඟා වෙනවද? නැහැනේ ස්වාමීනි. කාට හරි රජගහ නුවරට යන්න ඕන නම් එයා කියා දුන් විදියටම ඒ පාරමේ යන්න ඕනේ. මම පැහැදිලි කර දුන්නට මදි. ඒ අය ඒ කියාපු මාර්ගයේම යන්නේ නැත්නම් එතනට යන්න පුළුවන් කමක් නැහැ. ඔය ටිකම තමා තරුණය මටත් කියන්න තියෙන්නේ. මා විමුක්ති මාර්ගයේ සාක්ෂාත් කර සියලු දුකින් මිදී බුද්ධත්වයට පත් වුණු කෙනෙක්. ඒ නිසා මේ මාර්ගයේ අත්දැකීමෙන්ම දන්නා ලෙස මාව හඳුනාගෙන දුකින් මිදීමේ මාර්ගය දැනගන්න මිනිස්සු මා ළඟට එනවා. මම ඊටා කරුණාවෙන් අනුකම්පාවෙන් ඒ දුකින් මිදීමේ මාර්ගය කියා දෙනවා. ඒ ඔස්සේ යන හැටි කියා දෙනවා. මේ විස්තර අසාගෙන සිට කවුරු හරි සාදු 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 කියලා තුන්වරක් නමස්කාර කළාට ඒ අදාළ මාර්ගයේ එක පියවරක්වත් තබන්නේ නැත්නම් එහෙම කෙනෙක් කොහොමද අවසානම පරමාර්ථය කරා ළඟා වෙන්නේ? බුදුන් වහන්සේ ඒ පුද්ගලයාට දුන් පිළිතුර මේකයි. කවුරු හරි කෙනෙක් යම් මඟක එක පියවරක් ඉදිරියට තබුවනම් ඒ පුද්ගලයා
එම මගෙහි එක පියවරක් පසු කළා. මාර්ගය ඔස්සේ පියවර 100ක් ලැබුවනම් පියවර 100කින් ලං වෙනවා. මාර්ගයේ සියලු පියවර ලැබුවොත් අවසාන අරමුණ මුදුන්පත් කරගන්නවා. සෑම කෙනෙක්ම ඒ මාර්ගයේ අවසානයේ කරා යාමට නම් හැම පියවරක්ම තම තමන් විසින්ම ගත යුතුයි. එහෙම නැතිව කෙනෙකුගේ විමුක්තිය ළඟා කරවා ගැනීම වෙනත් කෙනෙකු ලබා කරගත හැකි දෙයක් නෙවෙයි. තුම්හෙයි කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතා තථාගතයන් වහන්සේට හෙවත් බුද්ධත්වයට පත් වූ උත්තමයෙකුට කළ හැකි මාර්ගයේ පෙන්වීම පමණයි. තථාගත යනුවෙන් අදහස් කරන්නේ කොමක්ද? එහි නියම අර්ථය නම් සත්‍ය මාර්ගයේ ගමන් කොට පරම සත්‍ය අවබෝධ කරගත් තැනැත්තා යනුයි. මෙසේ පරම සත්‍ය කරා ළඟා වීමට ගන්නා සෑම පියවරක්ම ගන්නේ සත්‍යය පදනම් කරගෙනයි. වෙන කිසිවක් නොවේ. සත්‍යම පමණයි. තථාගත 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 ඇතිසැටි යථා තත්වය අවබෝධ කරන මාර්ගය පළමුවෙන් මතු පිට ගොරෝසු මට්ටමකින් දැනෙන සංවේදනාවල සිට ක්‍රමක්‍රමයෙන් අභ්‍යන්තරගත වඩාත් සියුම් වූ සංවේදනා කරා පිවිසීමකි. මෙය ඕලාරික තත්වයේ සිට අතිසියුම් පරම සත්‍යයේවත් යථාර්ථය කරා යොමු වීමකි. බුදු කෙනෙක් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගන්නේ මේ සත්‍යයයි. සියලු කෙලෙසුන් නැසූ උත්තමයන් වහන්සේ කෙනෙක් මේ සත්‍ය කරා යොමු වන මාර්ගයේ අන් අයට කියා දෙන්නේ අසීමිත කරුණාවකින් අනුකම්පාවකින්. තමාගේ විමුක්තිය සඳහා තමාම වැඩ කළ යුතුයි. තමාගේ සටන තමාම ගෙන යා යුතුයි. ධර්ම මාර්ගයේ ඔස්සේ සෑම පියවරක්ම තමාම ගත යුතුයි. ධර්ම මාර්ගයේ ගමන් කරන්නට පටන්ගත් කෙනෙකුට ස්වභාව ධර්මයේ නීති අනුව ධර්ම ශක්තියේ දෘශ්‍යමානද අදෘශ්‍යමානද බලවේග ආධාර වෙනවා. මේ සත්‍යක් වන බව මගේ ශිෂ්‍යයන්ගේ අත්දැකීම් වලින් වැටහෙනවා. නමුත් මාර්ගයේ සෑම පියවරක්ම ගමන් කළ යුත්තේ Taman විසින්මයි. මේ සෑම විපස්සනා යෝගී කෙනෙකුටම වැටහිය යුතුයි. මෙම යෝගීන් පිරිස මේ කාරණේ තේරුම් ගත්තා නම් කුමක්ද මේ මාර්ගය කියා ඊළඟට දැනගත යුතුයි. මේ මාර්ගයේ අංග පිළිබඳව පුළුල් වශයෙන් අවබෝධයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ කළ සිටි කාලයේ සිදු වූ සිද්ධියක් මේ. එක්තරා මහලු කාන්තාවක් උන්වහන්සේ ළඟට ඇවිත් කියනවා, ස්වාමීනි, මම දැන් හරිම මහලුයි. තව අවුරුදු කීයක් එහෙම නැත්නම් දවස් ගණනක් මම ජීවත් වෙයිද කියන්න බෑ. මගේ ජීවිතයේ ඉතිරි කාලය තුලදීවත් මේ බැඳීම් වලින් අයින් වෙලා මට සියලු දුකින් මිදෙන්න ඕන. අනේ ස්වාමීනි, අනුකම්පා කරලා මට ධර්මය කියා දෙන්න. දුකින් මිදෙන මාර්ගයේ ඊටා සරල විදිහට මට තේරුම් ගන්න පුළුවන් විදිහට කියා දෙන්න. මේ තැනැත්තිය මෙසේ කියන්නට ඇත්තේ මීට පෙර ධර්මයට ඇහුම්කම් දීමේදී නොතේරෙන වචන නිසා ඇගේ සිතේ පටලැවිල්ලක් ඇති වුණ නිසා වෙන්න ඇති. බුදු කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ හැමෝටම තේරුම් ගන්න පුළුවන් ලෙහෙසි වචන වලින්. මම ඔබට වචන ස්වල්පයකින් ධර්මයේද හරි මාර්ගයේද කියා දෙන්නම්. ඇහුම්කම් දෙන්න කියා බුදුන් වහන්සේ මේ ගාථාව ප්‍රකාශ කළා. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං. උන්වහන්සේ මේ මගේම ඉගැන්වීමයි කියා ප්‍රකාශ කළේ නැහැ. උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ සියලු බුදුවරයන් වහන්සේලාගේම ඉගැන්වීම බවයි. සියලුම බුදුවරයන් වහන්සේලාගේ ඉගැන්වීම එක හා සමානයි. බුද්ධත්වයේ ලැබීමේ හැකියාව සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට පමණක්ම සීමා වූ දෙයක් නොවේ. අසීමිත වීරියක් යොදා සංසාරයේ දීර්ඝ කාලයක් තුළ පාරමිතා පුරන ලද කිසියම් පුද්ගලයෙකුට බුද්ධත්වය ලැබීමට පුළුවන්කම තියෙනවා. අවබෝධ ඥානය පහළ වූ සියලුම බුදුවරුන් වන්වන්නේ මෙයමයි. සබ්බ පාපස්ස අකරණං, සියලු පාපයන්ගෙන් අකුසල කර්මයන්ගෙන් වළකින්න, කුසලස්ස උපසම්පදා,
කුසල කර්ම යහපත් ක්‍රියාවන් පමණක් කරන්න සචිත්ත පරියෝදපණං නිතරම තම සිත පිරිසිදු කරගන්න එපමණයි. මෙයයි සම්පූර්ණ මාර්ගය. මුළු මාර්ගයම මේ දේශනාවට ඇතුළත්. සියලු අකුසල කර්මයන්ගෙන් වැළකීමත් කුසල කර්මයන් වැඩිවීමත් සිත පිරිසිදු කර ගැනීමත් මේ ධර්මයයි. කේවලං පරිපුන්නං මෙහි තේරුම වෙන කිසිම දෙයක් මේට එකතු කළ යුතු නැති බවයි. අඩුවක් නැහැ. මේ ඉගැන්වීම සම්පූර්ණයි. කේවලං පරිසුද්ධං සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි. ඉවත් කළ යුතු අංශු මාත්‍රයකවත් අපවිත්‍ර දෙයක් නැහැ. මොනම එකතුවක්වත් අඩු කිරීමක්වත් නොකළ යුතුයි. පරිපූර්ණයි පාරිශුද්ධයි. එවිට එය මුළු විශ්වයටම සාධාරණයි. නිර්මල නම් සම්පූර්ණ නම් අත් වශයෙන්ම මේ ධර්මයේ මුළු විශ්වයටම සාධාරණ විය යුතුයි. බුද්ධත්වයට පත් වූ කෙනෙක් එක් මිනිස් කොටසකට පමණක් සීමා වූ ධර්මයක් දේශනා කරන්නේ නැහැ. එය මුළු විශ්වයටම සාධාරණයි. උන්වහන්සේගේ සියලු ගැන්වීම් ස්වභාව ධර්මයට අනුකූලයි. මුළු විශ්වයම පවතින ඒ ස්වභාව ධර්මයේ න්‍යාය අනුවයි. ඒ සෑම කෙනෙකුටම අදාළ නිසා සෑම කෙනෙකුටම පිළිගන්නට පුළුවනි. සියලු පාපයන්ගෙන් වැළකීමත් සියලු කුසල් කිරීමත් සිත පිරිසිදු කිරීමත් යන මේ ධර්මතාවයන්ට විරුද්ධ වීමට පුළුවන් වන්නේ කාටද? මේවා එක ජාතියකට ආගමකට හෝ මිනිස් කොටසකට පමණක් අදාළයි කියන්න පුළුවන් කමක් නැහැ. මේ සත්‍යයක් බව පිළිගත හැකියි. පාපය කියන්නේ කුමක්ද? ධර්මිෂ්ඨ භාවය කියන්නේ කුමක්ද? ශීලවන්ත භාවය කියන්නේ කුමක්ද? කියා විවිධ කොටස් වලට අයිති අය නොයෙකුත් විදියට විග්‍රහ කරනවා. ධර්මයට අනුකූල නැති දේ වැරදි අදහස් ධර්මයට ඇතුළත් කරන විට බුදු කෙනෙකුගේ ධර්මයේ නිර්මල වූ හරය නැති වී යනවා. යම් ඇදුමකට හෝ බාහිර පෙනුමකට මුල් තැනදී සිල්වත්කම රඳා පවතින්නේ මේ පිටස්තර පෙනුම මතයයි අදහස් කිරීම එක් වැරදි නිගමනයක්. ප්‍රතිපත්ති පූජාවෙන් තොරව චාරිත්‍ර වාරිත්‍ර බුද්ධ පූජා ආගමික උත්සව ආදී ආමිෂ පූජාවල යෙදීමෙන් පමණක් කෙනෙකුගේ සිල්වත් භාවය සම්පූර්ණ වේයයි සිතීම එවැනි තවත් වැරදි අදහසක්. එසේම තවත් වැරදි නිගමනයක් නම් කිසියම් දර්ශනයක් මත පමණක් විශ්වාසය තබාගෙන එයි අදහස් වලට එකඟ වන අය පමණක් සිල්වත් යයිද අනිකුත් අය දුශීලයයිද සැලකීමයි. මෙවැනි පටු අදහස් අනුමත කිරීමෙන් මුළු විශ්වයටම සාධාරණ වන ධර්මතාවය පැහැදිලි වන්නේ නැහැ. සෑම කෙනෙකුටම එකසේ සාධාරණ වන මේ විශ්වීය ධර්මය කියන්නේ කුමක්ද? කවුරුන් විසින් හෝ අනුන්ට හිංසාකාරී අනුන් පීඩාවට පත් කරන සාමයට සතුටට බාධා වන යම් ක්‍රියාවක් කරනවා නම් එය පාපකාරී ක්‍රියාවක් වෙනවා. ඒ වගේම යමකුගේ බාහිර පෙනුම කෙසේ වුවත් කුමන විදියේ පුද පූජාවල යෙදුනත් ඔහු මොන විදියේ සිද්ධාන්ත විශ්වාස කළත් යම් හිංසාකාරී ක්‍රියාවල යෙදෙන්නේ නම් ඔහු පාපකාරී පුද්ගලයෙක් වෙනවා. කෙනෙක් ක්‍රියාවෙන් වචනයෙන් හෝ මනසින් අනුන් සුවපත් කරන සතුටු කරන යම් ක්‍රියාවක් කරන්නේ නම් එය කුසල ක්‍රියාවක්. බාහිර පෙනුම කෙසේ වුවත් මොන විදියේ පුද පූජාවල යෙදුනත් මොන විදියේ සිද්ධාන්ත දරා සිටියත් ඒ වැදගත් වන්නේ නැහැ. ක්‍රියාවයි වැදගත්. සබහාදාමේ න්‍යාය අපේ ක්‍රියාවන්ට බලපානවා. අපේ ක්‍රියාව අනුවයි ඵලය ලැබෙන්නේ. අප කරන ක්‍රියාව අනුවමයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව හෝ පොත්පත්වල තිබෙන නිසා හෝ එසේ නැත්නම් තම ගුරු උපදෙස් නිසා හෝ නොවේ. තමාගේ අත්දැකීමෙන්ම මේ පිළිගත යුතුයි. මේ අත්දැකීම් ඒ විශ්ව නීතිය බව සජීවී අජීවී සෑම දෙයක්ම පාලනය කරන ලෝක නීතියයි. මේ නීතිය කාටත් කොයි දෙයකටත් එකසේ සාධාරණයි. කවුරුන් හෝ කෙනෙක් කයින් හෝ වචනෙන් යම් හිංසාකාරී ක්‍රියාවක් කරනවා නම් ඔහුගේ සිත තුළ විශාල තරහක්, ක්‍රෝධයක්, ද්වේෂයක්, පරිගැනීමේ චේතනාවක්, ඊර්ෂ්‍යා සහගත සිතක් හටගන්නවාමයි. ඔබ හැමෝම
තම තමන් තුළ ඇති සත්‍යතාවයේ තව දුරටත් අත්හදා බලන විට මේ ස්වභාව ධර්මයේ නීතිය අවබෝධ වෙනවා. තරහා, වෛරය, ද්වේෂය, අමනාපය, දැඩි ආශාව, භය ආදී පාපකාරී කෙලෙස් සිතුවිලි සිතේ ඇති වූ වහාම ඔබ දුකින් අසහනයෙන් තැවෙනවා. එය ස්වභාව ධර්මයේ න්‍යායයි. ඔබ තුල කිසිම සැනසීමක් එවිට නැහැ. ඒ කෙලෙස් නිසා ස්වභාව ධර්මයේ විසින් එකෙහිම ඔබට දඬුවම් පමුණවනවා. වෙන කෙනෙකුට හිංසාවක් කළ හැකි වන්නේ පාපකාරී සිතුවිල්ලක් මුල් කරගෙනයි. එවිටම තම සිත තුල අසහනය ඇතිවීම ස්වභාවිකයි. එසේම තව කෙනෙකුට උපකාරයක් කිරීමට හිතක් ඇති වූ විට ඔබ තුල ඇතිවන්නේ කරුණාව, අනුකම්පාව, සුහදතාවය වැනි ගුණාංගයි. ඔබේ සිතේ හටගත් යහපත් ගති නිසාම එම ස්වභාව ධර්මයේ න්‍යාය අනුවම ඔබට ආශිර්වාද ලැබෙනවා. ඒ සිතුවිලි ඇති වූ විගසම ඔබ තුල සාමය, සතුට, සැනසුම ඇති වෙනවා. එය ස්වභාවිකයි. කෙනෙක් ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, මුස්ලිම් හෝ වේවා, ඉන්දියානු, ඇමරිකානු, බුරුම, රුසියානු හෝ චීන ජාතිකයෙක් හෝ වේවා, කවුරුන් වුණත් යම් පාපකාරී සිතුවිල්ලක් ඇති කරගත් විට ඒ තනත්තාගේ සිත දුක්ම ස්වභාවයෙන්, සංతాපයෙන් පෙළෙනවාමයි. ඒ ස්වභාව ධර්මයේ න්‍යායයි. ඒ වගේම කලින් කී ඕනෑම කෙනෙකු තුල කුසල් සිතක් ඇති වුණොත් ඒ තනත්තා තුල ඇතිවන අවිහිංසාකාරී යහපත් හැඟීම් නිසා සිතේ සතුට, සහනය, සැනසීම ඇති වෙනවා. සර්වඥතා ඥානය ලබාගත් උත්තමයෙක් ගන්වන්නේ මුළු විශ්වයටම සාධාරණ නීතියයි. මේ න්‍යාය ධර්මය ලෙස හඳුන්වනවා. ධර්මය යන වචනේ සරල තේරුම නම් ස්වභාව ධර්මයේ න්‍යායයි. ඔබ පාපකාරී ක්‍රියාවන්ගෙන් මිදී සිතේ අකුසල් සිතුවිලි ඇති නොකර කුසල් කිරීමෙන් යහපත් සිතුවිලි සිතේ ඇති කළත් එය අංග සම්පූර්ණ ධර්ම ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. පාපකාරී ක්‍රියාවන්ගෙන් වෙන් වී ඔබ සිතේ අලුත් කෙලෙස් ඇති නොකිරීම හොඳ දෙයක්. යහපත් ක්‍රියා නොහොත් කුසල් ක්‍රියා නිසා ඔබ සිත තුළ යහපත් ගුණාංග දියුණු වෙනවා. මේ ඔබට සිතක්. මෙසේ වුවත් පෙර රැස් කරන ලද මුල් බැසගත් අකුසල් කෙලෙස් රාශියක් සිත තුළ තැන්පී තිබෙනවා. සිත තුළ තැන්පත් වී තිබෙනවා. මේ සියලු කෙලෙස් මුලිනු පුටා දමන තෙක් ඒවා වරින් වර සිතේ ඉස්මතු වී සිත අසහනයට පත් කරනවා. ඒ කෙලෙස් සිත් අප තුළ බලවත් වී අපව මර්ධනය කරනවා. මේ හේතුවෙන් දිගින් දිගටම සිදුවන්නේ මෙවැනි අකුසල කර්ම තව තවත් රැස් කිරීමයි. එයින් තමාද අනිකුත් අයද හිංසාවට ලක් වෙනවා. ඔබ තුළ ඇති මේ කෙලෙස් සම්පූර්ණයෙන්ම මුලිනු පුටා දමනතුරු ඔබට දුකින් මිදීමට නොහැකි. මේ දුකින් මිදීමේ මාර්ගය හඳුන්වනු ලබන්නේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන්. මෙම ආර්ය මාර්ගයේ කිසියම් ජාතියකට, වර්ගයකට, රටකට, මිනිස් කොටසකට පමණක් අදාළ වූ දෙයක් නොවේ. කවුරුන් හෝ මේ උතුම් ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නේද එම පුද්ගලයා ආර්ය පුද්ගලයෙක්, උතුම් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ පුද්ගලයාගේ සිත අති පාරිශුද්ධත්වයට පත් වෙනවා. ඔහු දුකින් මිදුණු තැනැත්තෙක්, මුක්තිය ලබාගත් කෙනෙක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් තුනකට බෙදෙනවා. මෙහි පළමුව යන්න ශීලයයි, එනම් සිල්වත් ජීවිතයක් ගත කිරීමයි. අන් අය හිංසාවට පත් කරන දිවි පෙවතකින් වැළකීමයි. දෙවැන්න සමාධියයි, එනම් තම සිත පාලනය කිරීමයි. තුන්වැන්න ප්‍රඥාවයි, එනම් යථාර්ථය තමා තුළම අවබෝධ ඥාණයෙන් දැක බලාගෙන තමාගේම ඥාණය මෙහෙවා තමා තුළ රැස් වී ඇති සියලුම කෙලෙස් මුලිනු පුටා දැමීමයි. මේ ශීල, සමාධි, ප්‍රඥා කොටස් තුනෙන්
ආර්ය මාර්ගය සම්පූර්ණ වෙනවා. එහි අංග 8න් ශීලයට කොටස් 3ක්ද, සමාධියට කොටස් 3ක්ද, ප්‍රඥාවට කොටස් 2ක්ද ඇතුළත් වෙනවා. ශීලයේ කොටස් 3 සම්මා වාචා, සම්මා කම්මන්තා සහ සම්මා ආජීවයි. සම්මා වාචා යනු නිවැරදි වචන කතා කිරීමයි. මේ ආර්ය මාර්ගය මුළුමනින් පාරිශුද්ධත්වය මත පදනම් කළ එකක්. අපගේ වචනය පිරිසිදු විය යුතුයි. පිරිසිදු වචන කියන්නේ මොනවද? පිරිසිදු වචන මොනවාදයි දැනගන්නට කලින් අපිරිසිදු වචන මොනවාදයි දැන ගැනීම වැදගත්. වැරදි වචන වලින් වැළකෙන විට ඉතිරිවන්නේ නිවැරදි පිරිසිදු වචනයි. කෙනෙක් බොරුවෙන් තව කෙනෙක් රවටනවා. එය වචනයේ වැරදියට පාවිච්චි කිරීමක්. අනුන්ට රළු වචන කතා කරනවා. එයින් කිසිවෙකුට යහපතක් නොව හිතේ වේදනාවක් පමණයි ඇති වෙන්නේ. මේවා වැරදි වචනයි. අනුන් තරහ කරන සාමය බිඳහෙලන කේලාම් වචන කියනවා. මෙතනදී සිදුවෙන්නේ වැරදි වචන පාවිච්චියයි. Tamanටත් වැඩක් නැති, අනුන්ටත් වැඩක් නැති. කාලය කාදමන විදියේ નિසරු බොල් වචන නිරන්තරයෙන්ම දොඩවනවා. ඒවත් වැරදි වචන. යමෙක් මේ ආකාරයේ වැරදි වචන වලින් වැළකෙනවා නම් එවිට ඉතිරිවන්නේ පිරිසිදු නිවැරදි වචනයි. සම්මා කම්මන්තා යනු කයින් කරන නිවැරදි ක්‍රියායි. මේ නිවැරදි ක්‍රියා මොනවාද කියා දැන ගැනීමට අපි කයින් කරන වැරදි ක්‍රියා මොනවාද කියා දැනගමු. මේ මුළු මාර්ගයම මනින්නේ එකම මිනුම් දණ්ඩකින්. කයෙන්ද අනෙක් අයට අයහපතක් වන හිංසාකාරී ක්‍රියා කරනවා නම් ඒවා අයහපත් පාපකාරී ක්‍රියාවල්. අන් අයට වාගේම Tamanටද ඒ මොහොතේම සිදුවන්නේ අයහපතක්, පීඩාවක්. කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙනවා. ඒක කයින් කරන වැරද්දක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම එයත් කායික අකුසලයක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම අන් සියලු කායික අකුසල වලට මුල් වෙනවා. මේ වැරදි ක්‍රියාවලින් යමෙක් වළකිනවාද එවිට කායික මට්ටමට අයත් කුසල ක්‍රියා සිදු වෙනවා. සම්මා ආජීව යනු නිවැරදි පිරිසිදු දිවි පැවැත්මයි. පිරිසිදු දිවි පැවැත්ම යනුවෙන් අදහස් වන්නේ කුමක්දයි කියා බලමු. කෙනෙක් තමාගේ ජීවිකාව සඳහා යම් රැකියාවක් කළ යුතුයි. ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයන් රැකියාවක් ඇති තවත් කෙනෙකුගෙන් ලැබීමට බලාපොරොත්තු නොවන ජීවන මාර්ගයක් සොයාගත යුතුයි. මෙම ජීවිකාව කවර විදිහේ එකක් විය යුතුද? නැවතත් එම මිනුම් දණ්ඩමයි. ඒ ජීවන මාර්ගයෙන් කෙනෙකුට ගැහැටක් සිදු වෙනවා නම්, හිංසාකාරී නම්, කෙනෙක් අතිවිශාල මුදලක් හම්බ කළත් පළක් නැහැ. ඒ නිවැරදි ජීවන මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබේ ජීවන මාර්ගය අනික් අයගේ ශීලයට බාධාවක් නම් ඒ අයගේ ජීවිතත් දුක්ඛිත වෙනවා. එයත් හරි ජීවිකාවක් නොවේ. සමහරෙක් මම ප්‍රාණඝාත කරන්නේ නැහැ කියනවා. ඒ වුණත් ඒ තැනත්තා ආයුධ බෝම්බ හදලා විකුණා මුදල් රාශියක් උපයනවා. අනුන් ලවා මේවා කරවා ගැනීමෙන් ඒ අයගේ සිල් බිඳවනවා පමණක් නොවේ, තවත් අයටද හිංසා පමුණුවනවා. මේ වැරදි දිවිමගක්. එසේම තවත් සමහරු අන් අයව සූදුවට පොළඹවනවා. තවත් සමහරු මම සතුන් මරන්නේ නැහැයි කියමින් මස් පිණිස සතුන් නැති කර උන්ව විකුණනවා. මේවා වැරදි. මෙසේ tamun කෙලින්ම ඒ වැරදි ක්‍රියා නොකලත් අනික් අයව වරදට යොමු කරනවා නම් ඒ සම්මා ආජීවයක් නොවේ. යමකුගේ ජීවන ක්‍රමය හොඳයි කියා පිටතින් පෙනුනත් ඔහුගේ බලාපොරොත්තුව අන් අයගෙන් අයුතු ලෙස ලාභ ප්‍රයෝජන ගැනීම නම් ඒ ජීවන ක්‍රමයේද වැරදි. උදාහරණයක්, මීට අවුරුදු ගණනකට පෙර මට මේ නිර්මල ධර්මය අසන්නට ලැබීමට කලින් අපේ පවුලේ මෙවැනි දෙයක් වුණා. පවුලේ කෙනෙක් තදබලව අසනීප වුණා. එදා අපේ පවුලේ දොස්තර මහත්මයා හිටියේ නැහැ. ඒ නිසා මට සිද්ධ වුණා
නගරයේ සිටින වෙනත් දොස්තර මහත්මයෙක්ව කැඳවන්න. ඒත් එයාගෙන් ප්‍රතිකාර ගන්න රෝගීන් රාශියක් පැමිණෙන නිසා ඒ දොස්තරව ගෙදරට ගෙන්වා ගන්න නම් බැරි බව මම දැනගෙන හිටියා. ඒ වුණත් කෙසේ හෝ ඔහුව කැඳවාගෙන ඒමේ අදහසින් මම ඔහු හමු වීමට ගියා. වාසනාවකට එදා වැඩි සෙනගක් එතන හිටියේ නැති නිසා දොස්තරට අපේ ගෙදරට එන්න පුළුවන් වෙයි කියා මම සතුටු වුණා. මම නිකමට වගේ ඇහුවා දොස්තර මහත්තයෝ වෙනදට නම් මෙතන ලෙඩ්ඩු පිරීලා. ඇයි අද ලෙඩ්ඩු නැත්තේ? එතකොට දොස්තර මහත්තයා මූණ දික් කරගෙන දුකින් වගේ කියනවා. ඒක තමයි. වෙන අවුරුදු වල නම් මේ කාලේට මේ නගරේ මොකක් හරි වසංගතයක් තිබෙනවා. මේ අවුරුද්දේ නම් මොනවා වුණාදයි මම දන්නේ නැහැ. කිසිම වසංගතයක් නැහැනේ. ඉතින් හිතා ගන්න පුළුවන්ද එයා මොන විදිහේ දොස්තර කෙනෙක්ද කියලා? මට එදා මුණ ගැහුනේ වසංගත පැතිරෙන තුරු පුල පුලා බලා සිටින ලෙඩ්ඩු වැඩි ගණනකට වෙදකම් කර මුදල් හුඟක් හම්බ කරන්න හදන දොස්තර කෙනෙක්. හැබැයි හැම දොස්තර කෙනෙක්ම එහෙම නැහැ. ඒ දොස්තරගේ අදහස හරි නැති බව මට දැනුණා. නමුත් අනුන්ගේ වැරදි සොයන්න හරි ලේසි. අපි මුළු ජීවිතේ පුරාම කරන්නේ අනුන් ගැන සෙවීමයි. මේ සිද්ධිය සිදු වුණු කාලේ මම ධර්මයේ ගැන දැනගෙන සිටියේ නැහැ. පසු කාලයකයි මට නිර්මල ධර්මයේ ගැන දැනගන්න ලැබුණේ. නිර්මල ධර්මයේ හරය නම් තමා තුළම පවතින සත්‍ය ස්වභාවය යථාර්ථය අවබෝධ කර ගැනීමයි. මම මා ගැනම විමසිලිමත්ව බලද්දී යථාර්ථය ගැන බොහෝ දේ මට වැටහුණා. එදා අර දොස්තර මහතාගේ වරද මට හොඳට පෙනුණා. ඒත් කොහොමද මගේ සිතුවිලි වල තත්ත්වය? මම වෙළඳ ව්‍යාපාරවල යෙදෙන පවුලකට අයිති කෙනෙක්. ව්‍යාපාරවල යෙදෙන අයට කිසිම ස්පාසුවක් නැහැ. නිතරම කලබලකාරී ජීවිතයක්. මගේ අත්දැකීමෙන්ම මම දන්නවා ව්‍යාපාරිකයින්ගේ මානසික තත්ත්වය. අපේ රටේ දුර්භික්ෂයක්, නියඟයක්, එහෙම නැත්නම් යුද්ධයක් ඇති වුණාම පාරිභෝගික ද්‍රව්‍යවල හිගකම නිසා ඒ වායේ මිල හරියට ඉහළ නගිනවා. එවිට වෙලින්දාගේ භාෂාවෙන් කියනවා නම් වෙළඳාම දැන් හරි සරුයි. අනෙක් අය විඳින දුක ගැන අපි හිතන්නේ නැහැ. අපට සල්ලි හුඟක් හම්බ කරගන්න මෙවැනි අවස්ථාවල පුළුවන් නිසා වෙළඳාම බොහෝම සරුයි කියනවා. යුද්ධයක් හෝ දුර්භික්ෂයක් නැතිනම් පාරිභෝගික බඩු මිල පහත වැටෙනවා. පාරිභෝගික බඩු මිල පහත වැටෙනවා. එතකොට මේ වෙලෙන්දන් හරියට දුක් වෙනවා. වෙළඳාමෙන් නම් කිසිම වැඩක් නැහැ, හරිම පාඩුයි කියා කියනවා. මෙවැනි හිතක් මුල් කරගෙන ඇතිවන අදහස් පිරිසිදුද? අනුන් තලාපෙලා උපයන එකයි පරමාර්ථය. මේ වැරදි ජීවන ක්‍රමයක්. අන්‍යෝන්‍ය සම්බන්ධතා පවත්වමින් සාමූහිකව ජීවත් වීම ජීවිතයේ ලක්ෂණයක්. එවිට විනයක්, ශීලයක් අවශ්‍ය වෙනවා. යමෙක් තමාට හිංසාවක්, කරදරයක් කරනවාට තමා අකමැති. එහෙනම් අන් අයටද තමාගේ කයින් වචනයෙන් හිංසාවක් නොකළ යුතුයි. යමෙක් යෙදෙන රැකියාවෙන් තවත් පිරිසකට අවංක සේවයක් සිදු කරන අතර ලැබෙන වේතනයෙන් තමාද තමාගෙන් යැපෙන අයද රැකෙන්නේ නම් ඒක යහපත් ජීවන ක්‍රමයක්. එසේ නැතුව සූරා කෑමෙන් මුදල් ඉපයීම සහ ඒවා තමාගේම අවශ්‍යතා සපුරා ගැනීමට පමණක් පාවිච්චි කිරීම නිවැරදි ජීවිකාවකට පටහැනි. ගිහියෙක් තමාගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උනන්දුවෙන් මහන්සියෙන් රැකියාවක යෙදෙන්න ඕනේ. මෙසේ ඉපැයීමේදී වැඩියෙන් මුදල් රැස්වන විට තමාගේ හැකියාව ගැන හිතේ මාන්නයක් ඇති වෙනවා. මේ ධනය සියල්ලම හම්බ කළේ මගේ හපංකම නිසායි. මම මහන්සියෙන් වැඩ කළ නිසායි. මම අනිත් අයට වඩා සෑම අතින්ම ඉහළයි කියා සිතමින් ධනය වැඩි වෙන්න මමත්වය, මාන්නය වැඩි කර ගන්නවා. මේ විදිහේ විකෘති සිතුවිලි පහළ වීම නිසා සිත දූෂණය කර ගන්නවා. ධනයට ඇති තණ්හාව වැඩි වෙනවත් සමගම සිත ඇදී යන්නේ දුකින් මිදීමේ මාර්ගයට විරුද්ධ දිශාවටයි. දුකින් මිදුණා කියන්නේ මේ මමත්වය. ඒ කියන්නේ මමය, මාගේ යන අදහස සහ මුලින්ම නැති කිරීමයි. විමුක්තිය ලබාගත් සිතක මමත්වය නැහැ.
ධනය උපයන ගිහියෙකු මූණ පාන ගැටලුව මෙයයි. ධනය ඉපීමම මාන්‍ය වර්ධනය වීමට හේතුවක් වෙලා. මේ தত্ত্বය නිසා ගිහියයි විමුක්ති මාර්ගයට දුකින් මිදීමට යොමු වන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට ඥානවන්ත අය දුන් විසඳුම මෙන්න මේකයි. ගිහි කෙනෙක් ධනය හම්බ කළ යුත්තේ හුදෙක් තමාගේ සැප විඳීමට පමණක්ම නොවිය යුතුයි. ඔහුගෙන් යැපෙන අයට අමතරව Taman උපයන මුදලින් කොටසක් අනිවාර්යයෙන්ම අනුන්ගේ යහපත සඳහා යොදවන්න ඕන. කෙනෙක් මුදල් උපයන විට මෙම අදහස සිතට ගැනීම වැදගත්. මම මුදල් සොයන්නේ මගේ සුඛ විහරණය සඳහාම නොවේ. අනිත් අයටත් යම් උපකාරයක් කිරීමටයි. එවිට තමා පිළිබඳව ඇති මමත්වය ඒ පටු හැඟීම් ක්‍රමයෙන් පහ වී යනවා. ගිහියෙකුගේ සම්මා ආජීව ප්‍රතිපත්තියට මේ මුල් පියවරයි. මුදල් උපයන ප්‍රමාණය අනුව අනුන්ටත් පිහිට විය යුතුයි. ටිකක් උපයනවා නම් අනුන් වෙනුවෙන් ටිකක් යොදවනවා. විශාල මුදලක් උපයනවා නම් ඒ අනුව වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවනි. අනුන් තලා පෙලා තමාගේ වමනාව සඳහාම මුදල් ඉපීමේ ආශාව නැති කර ධාර්මිකව උපයන ධනය අනුන්ගේ යහපත සඳහාද යෙදවීමට හිත ඇතිවීම නිවැරදි ජීවන මාර්ගයයි. මේ සම්මා වාචා, සම්මා කම්මන්තා, සම්මා ආජීව යන තුන ශීල කොටසට අයිති. අනුන් හිංසාවට පත් කරන, කයින් සහ වචනයෙන් කරන වැරදි ක්‍රියාවලින් වැළකිය යුතුයි. ධර්මයේ ශීලයට පමණක් සීමා වුවොත් ඉන් ධර්මය සම්පූර්ණ වෙන්නේ නැහැ. එවිට කේවලං පරිපූර්ණං නොවේ. සතුන් මැරීමෙන් වළකින්න, සොරකම් කිරීමෙන් වළකින්න, අරකින් වළකින්න, මේකෙන් වළකින්න ආදී අවවාද පමණක් දුන්නත් මිනිස්සු ඒවා අසා සිටියත් ඒවා පිළිපැදීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. සාමාන්‍යයෙන් බුද්ධිමත් පුද්ගලයා තම බුද්ධිමය ඥානය මෙහෙවා මම අකුසලින් වැළකී කුසල් වලම යෙදිය යුතුයයි සිතනවා. එසේම සිතේ ශ්‍රද්ධාව මුල් කරගත් පුද්ගලයා අවබෝධ ඥානය ලැබූ උතුමන්ලා මෙසේ දේශනා කර ඇති නිසා පැරණි ඍෂිවරින් හෝ සිල්වන්ත අය මෙසේ අවවාද කර ඇති නිසා බණ පොත්වල සඳහන්ව ඇති නිසා සිල්වත් ජීවිතයක ඇති වැදගත්කම පිළිගන්නවා. නමුත් ශීලයේ පිළිපැදීම රැකීම අමාරු කාර්යයක්. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කෙනෙක් ඒවා තමාට අහිත කර දේ බව අවබෝධයෙන් දන්නවා. මම මේන් වැළකිය යුතුයි හිතනවා. සූදුවට ඇබ්බැහි වූ අය ඒ තමාව විනාශයට පමුණවන බව දන්නවා. මම මේන් වැළකිය යුතුයි සිතනවා. නමුත් මේ අය නැවත නැවතත් ඒ වරදම කරනවා. ඇයි මේ? සිත පාලනය කරගන්න බැරි නිසායි. හිත සංවර කරගැනීමේ ශක්තිය නැති නිසායි. හිතේ මෙවැනි ශක්තියක් දිනු කර ගැනීමට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවැනි කොටසට අයත් සමාධිය පුරුදු කළ යුතුයි. මේ සමාධි කොටසට අයත් අංග තුන මොනවාද? සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා වායාම කියන්නේ නිවැරදි වීරිය, නිවැරදි පුහුණුවයි. ඔබේ ශරීරයේ ඊ타ත්ම දුර්වල වූ අවස්ථාවක ඒ පැත්තට මේ පැත්තට වැනෙනවා. අඩි දෙකක්වත් හරියට ඇවිද ගන්නට බැරි වෙනවා. එවිට කවුරු හරි කියනවා ශාරීරික ව්‍යායාම ටිකක් ගත්තොත් හොඳයි නේද? මාංශ පේශි ශක්තිමත් වුණොත් ඔය දුර්වල ගතිය නැති වෙයි කියා. ඒ වාගේ තමයි හිතත්. දවස් දෙකක් පුහුණු වීමෙන් ඔබ සතු ඇත්තේ කොපමණ දුර්වල සිතක්ද, කොපමණ ලෙඩ සිතක්ද යන්න මේ පිරිසට වැටහෙන්න ඇති. ඒ දෙසට මේ දෙසට වැනෙන චංචල සිතක්. මේ වාගේ මනසක් ශක්තිමත් කරවීමට, නිරෝගී කරවීමට හිතටත් හොඳ ව්‍යායාම අවශ්‍ය වෙනවා. සිත ශක්තිමත් කරන මේ ව්‍යායාම සම්මා ව්‍යායාමයි. ඒ සඳහා ව්‍යායාම 4ක් තිබෙනවා. පළවෙනි ව්‍යායාමය මනස ගැන හොඳ පරීක්ෂාවෙන් සිටින විට ඒ තුල නොයෙකුත් අපරිසිදු සිතුවිලි පහළවන බව වැටහෙනවා. මේ සෑම කෙලෙස් සිතුවිල්ලක් නිසාම
සිතේ නිරෝගී භාවය අඩු වී යනවා, දුර්වල වෙනවා. එනිසා අපිරිසිදු සිතුවිල්ලක් පහළ වූ වහාම ඒ සිතින් ඉවත් කරන්න. දෙවෙනි ව්‍යායාමය. තවදුරටත් ඔබ මනස නිරීක්ෂණය කරගෙන යන විට ඔබට වැටහෙවි තම සිත දූෂණයටපත් කරන අකුසල් සිතුවිලි සිතේ නැති බව. මෙසේ ගත කරන සෑම මොහොතක්ම ඊට යහපත්. මනස තුළට අකුසල් සිත් ඇතුල් වන්නට ඉඩ නොදී ඔබේ සිත ආරක්ෂා කරගන්න. තුන්වෙනි ව්‍යායාමය. නැවතත් මනස දෙස සුපරීක්ෂාකාරීව බලන්න. මේ සෑම ව්‍යායාමයකින්ම කෙරෙන්නේ තමාගේම සිත පරීක්ෂා කිරීමයි. ඔබට යම් අවස්ථාවක වැටහෙවි යම් කුසල් සිතුවිලි සිතෙහි පවතින බව. මේ අවස්ථාවේ සිතේ ස්වභාවය සතුටුදායකයි. ඒ ගැන මාන්නයක්වත් උඩඟුකමක්වත් හිතේ ඇති කරගන්න එපා. එවැනි කුසල් සිත් වැඩි දියුණු කර ගැනීමට වීරිය කරන්න. හතරවෙනි ව්‍යායාමය නැවත ඔබ මනස පරීක්ෂා කරන්න. එවිට ඔබට වැටහෙවි ඇතැම් කුසල් සිත් තම සිතෙහි නොමැති බව. ඒ කුසල් සිත් මනස තුළට ඇතුල් වෙන්න ඉඩ දෙන්න. මේ සම්මා ව්‍යායාමයේ අංග 4න් සිතෙහි නිරෝගී භාවයේ ශක්තිය දියුණු වෙනවා. ඔබ දැන් කිරීමට පටන්ගෙන තිබෙන්නේ මෙන්න මේ ව්‍යායාම 4යි. ඊළඟ ආර්ය මාර්ග අංගය සම්මා සති. මේ නිවැරදි සිහියයි. සිහිය සතිය නිවැරදියයි කිව හැක්කේ වර්තමානයේට මේ මොහොතට සිහිය යොමු වී ඇති විට පමණයි. අතීතය ගැන සිත තුළ හටගන්නේ පෙර සිදුවීම්. අනාගතය ගැන සිත තුළ ඇතිවන්නේ බලාපොරොත්තු, ආශා හෝ භය. මේ යෝගීන් පුරුදු කරන්නට පටන් ගත්තේ මේ මොහොතේ පවතින తত্ত্বය ඇති සැටියෙන් දැන හඳුනා ගැනීමටයි. සිතෙහි හා කයෙහි මොහොතින් මොහොත පවතින සැබෑ తত্ত্বය සම්මා සතියෙන් නිවැරදි සිහියෙන් තත්වාකාරයෙන් දැක බලා ගැනීමටයි. දැනට මේ සඳහා අපි තෝරාගෙන ඇත්තේ ශරීරයේ කුඩා සීමිත කොටසක් පමණයි. එනම් ශරීරයේ උඩුතොලට උඩින් නාස්පුඩු වලට පහළින්ද නාස්පුඩු ඇතුළතද අවටද ඒ මතද යන මේ කුඩා ශරීර කොටසයි. ඒ කුඩා ත්‍රිකෝණාකාර කොටසට සීමා වෙන දැනෙන සිදුවන දේ ගැන සිහියෙන් සතිමත්ව සිටින්නයි පුහුණුවන්නේ. නොනවතී පවතින හුස්ම මේ කොටස මත වදිනවා. ස්වභාවයෙන්ම ඇතිවෙන ආශ්වාස ප්‍රාශ්වාස ඊතා සියුම් වන නිසා, සෞම්‍ය වන නිසා මේ පුහුණුව පටන් ගන්නා විට ඔබේ හුස්ම ඔබට නොදැනෙන්නට පුළුවන්. එවිට හිතාමතා ටිකක් ගැඹුරට හුස්ම ගන්නා ලෙසට මේ යෝගීන්ට අවවාද කළා. පුහුණුව දියුණුවනවත් සමගම ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ස්වභාවික හුස්ම වැටෙන අයුරු දැනෙන්නට පටන් ගත්තේ මක් නිසාද? සම්පූර්ණ මාර්ගයේම යථා තත්ත්වයේ පදනම් කරගත් සත්‍යතාවයේ නිරීක්ෂණය කිරීමක් වන නිසා. ඒ කෘතිම මවාගත් දෙයක් නොවේ. මේදී සිදුවන්නේ ස්වභාවයෙන්ම ඇතිවන ස්වභාවික ක්‍රියාවලියක් වටහා ගැනීමයි. මේ හුස්ම ඇතුළු වන්නේ පිටවන්නේ වම් නාස්පුඩුවෙන්ද දකුණු නාස්පුඩුවෙන්ද එසේ නැත්නම් නාස්පුඩු දෙකෙන්ම දැයි බලන ලෙස ඔබට උපදෙස් දුන්නා. නොකඩවාම ස්වභාවයෙන්ම හුස්ම ඇතුළු වෙනවා පිට වෙනවා. එහෙත් ඔබේ සිහිය මොහොත් මදිනම් ඒ ලෙහෙසියෙන් නිරීක්ෂණය කරන්නට නොහැකි වෙනවා. ඔබේ සතිය සිහිය දියුණුවවත් සමගම ක්‍රමක්‍රමයෙන් ඇති සැටියෙන් දැක ගැනීමට හැකි වෙනවා. අද දවසේ හෙට දවසේ හුස්ම වදින ස්ථානය හඳුනා ගන්නට පුහුණු වෙනවා. මේ වඩාත් සියුම් ස්වභාවයක් සම්පූර්ණ මාර්ගය සකස් වී ඇත්තේ රළු මට්ටමේ සිට ඊටාම සියුම් තත්වය දක්වා යොමු වී එහි තාත්වික බව අත්දැකීමෙන් වටහා ගැනීමටයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම වූයේ මෙයයි.
ඕලාරික රළු මට්ටමේ සිට අතිසියුම් සුකුම තත්වය දක්වා නිරීක්ෂණය කිරීමෙන් නාම රූප ස්වභාවය වටහා ගැනීමයි. අද රාත්‍රියේ හෙට මුළු දවසේ මේ යෝගීන් මේ සීමිත කොටසේ උඩුතොලට උඩින් නාස්පුඩු වලට පහළින් ක්‍රමවත්ව වඩාත් සියුම් ලෙස මතුවන සත්‍ය ස්වභාවය සුපරීක්ෂාකාරීව දැක බලා ගන්නවා. එහෙම පරීක්ෂාවට භාජනය කරන්නේ මතුවන ඇතිසැටි ස්වභාවික තත්වයයි. පුරා දවස් දෙකක්ම හුස්ම සමග පුහුණු වූ නිසා මූලිකවම හුස්ම ගැන යම් සත්‍යයක් වැටහෙනවා. එනම් ඇතුල් වී නැවත පිටවන වායුව ඇතුළු වූ වායුවට වඩා උණුසුම් ගතියෙන් යුක්ත බවයි. ඇතුල් වන හුස්මේ පිටවන හුස්මේ උෂ්ණත්වයේ වෙනසක් ඇති බව ඔබට වැටහේවි. මේ ස්වභාවිකයි. මක්නිසාද ශරීරගත උෂ්ණත්වය වායු ගෝලයේ උෂ්ණත්වයට වඩා වැඩි නිසා. මින් පෙර ඔබ මේ ගැන අවධානයක් සැලකිල්ලක් දැක්ුවේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ සත්‍යතාවයේ අත්දැකීම් අනුවම දැන් වටහා ගත හැකියි. මෙහෙර ආශ්වාස ප්‍රශ්වාසයට අදාළ නොවන වෙනත් ස්වභාවයෙන් මතුවන දැනීම සංවේදනා ගැනද ඔබට වැටහීමට පටන් ගන්නවා. සෑම මොහොතකම ශරීරයේ මේ කුඩා ත්‍රිකෝණාකාර කොටස මත නොයෙකුත් දැනීම් සංවේදනා ස්වභාවයෙන් මාට ගන්නවා. එසේම ශරීරයේ පුරාමත් නොයෙකුත් ක්‍රියාකාරකම් වෙනස් වීම ඇති වෙනවා. නිරන්තරයෙන්ම මේ වෙනස් වීම සිදුවෙමින් පවතිනවා. විද්‍යාත්මක වචන වලින් කිවහොත් ජීව රසායනික ප්‍රතික්‍රියාවන්ද විද්‍යුත් චුම්බක ක්‍රියාවන්ද ශරීරය තුළ සිදුවෙනවා. ඒ වගේම මේ කුඩා ත්‍රිකෝණාකාර ශරීර කොටසේ සිදුවන වෙනස් වීම අපට හඳුනාගත හැකි වෙනවා. මේ දවස් දෙකේම මෙම යෝගීන් පිළිස ආශ්වාස ප්‍රශ්වාස ගැන සිහියෙන් සිටියා. ගොරෝසුට දැනෙන හුස්ම, පසුව සියුම්ව දැනෙන හුස්ම, ඉන්පසුව හුස්ම වැදෙන ගැටෙන ස්ථානද වඩාත් විශේෂයෙන් බලා ගැනීමෙන් ඔබේ සිත මෝහත් කළා. සතිය වඩමින් සිත වඩාත් තියුණු කළා. අද රාත්‍රියේත් හෙටත් ඔබ සිත යොමු කරවන්නේ මේ සීමිත ශරීර කොටසේ වරින් වර සිදුවන මතුවන වෙනස් වීම දැනීම වෙතයි. ඔබ සතිමත්ව බලන විට ශීත ගතියක් හෝ උණුසුම් ගතියක් දැනෙන්න පුළුවන්. ඒ ශරීරයේම උෂ්ණත්වය නිසා හෝ පරිසරයේ උෂ්ණත්වය නිසා හෝ විය හැකියි. කුමන විදිහේ හෝ සංවේදනාවක් ඔබට දැනෙන්නට පුළුවනි. ඇතැම් විට ශරීරයේ කවර තැනක හෝ කසන ගතියක් දැනෙයි. ඇතැම් විටක ශරීරයේ පුරාම කසන ගතියක් දැති වෙයි. නමුත් මේ හැම අවස්ථාවකම ඔබ මේ කුඩා ශරීර කොටසට පමණක් සිත යොදවන්න. මේ සීමිත ශරීර කොටසේ කසන ගතියක් දැනුණත් ඊට ප්‍රතික්‍රියාවක් දක්වන්න එපා. ඒ ස්ථානයේ කසන්න එපා. ඔබ කළ යුත්තේ ඒ සංවේදනාව දෙස සිහිය යොමු කොට ඒ විමසිල්ලෙන් දැන ගැනීම පමණයි. ඒ කැසිලි ගතිය මතුවී ටිකින් ටික වැඩි වී අන්තිමට ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වේ. ඒ සදාකාලික නෑ, සදාටම පවතින්නේ නෑ. කිසියම් සංවේදනාවක් සදාකාලිකව නොපවතී. ඇතිවන සියලු දේ නැතිවන සුළුය. ඇතිවන නැතිවන මේ ක්‍රියාවලිය දෙස බලා සිටීමයි කළ යුත්තේ. සමහර විට ඉන්දිකටු ඇනෙනවා වගේ ගතියක්, කැක්කුම් ගතියක්, බර ගතියක්, උණුසුම් ගතියක්, දහඩිය දැමීමක්, නලියන ගතියක් මේ ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. දැනන දේ කුමක්වත් හිත මධ්‍යස්ථව පිහිටුවාය දැන ගැනීම පමණයි කරන්නේ. ශරීරයේ සංවේදනා ඔබේ කැමැත්ත අනුව ආයාසයෙන් මතු කරගන්න පුළුවන් කමක් නැහැ. පුහුණු විය යුත්තේ ඉබේ ඇතිවන දැනීම් සංවේදනා දෙස බැලීමට පමණයි. මොනම සංවේදනාවක් තමාගේ උමනාවෙන් ඇති කරගන්න උත්සාහ කරන්න එපා. ඒ නිෂ්ඵලයි. ඉබේ පහළවන සංවේදනා සිතින් දැක ගැනීමයි ඔබේ කාර්යය. ඔබ කළ යුත්තේ ස්වභාව ධර්මය අනුව සිදුවන ක්‍රියාවලියට ඉඩදී කිසිම ප්‍රතික්‍රියාවකින් තොරව ඒ සිදුවන දේ දෙස බලා සිටීමයි.
සමහර විට සැහැල්ලු ගතියක් නැත්නම් බර ගතියක්, තද වෙන ගතියක්, නලියන ගතියක් මතුවන්නට පුළුවන්. නමුත් මේ සීමිත ශරීර කොටසට පමණක් ඔබේ සිහිය යොමු කරගෙන සිටීම වැදගත්. හිරිවැටීමක්, හැකිලෙන ගතියක් හෝ පිම්බෙන ගතියක්, තෙත හෝ වියලි ගතියක් මේ ඕනෑම සංවේදනාවක් වන්නට පුළුවන්. කවර විදිහේ ගතියක්ද කියා නම් කරන්නට නොහැකි ශාරීරික දැනීම ඔබට දැනෙන්නට ඉඩ තිබෙනවා. කිසිවක් නම් කිරීමේ ඇති වැදගත්කමක් නැහැ. ඔබ කල යුත්තේ මේ ස්ථානයේ කිසියම් දැනීමක් මතුවෙනවාද ඒ වටහා ගැනීමයි. ඒවා සමග ඇලෙන්න හෝ ගැටෙනවක් ස්වභාවයෙන්ම නොයෙකුත් ක්‍රියාවලියන් සිදු වෙමින් පවතිනවා. මේවා අපට සංවේදනා දැනීම් ලෙසයි වැටහෙන්නේ. මගේ කියන්නට එහි දෙයක් නැහැ. සමහර විට ඔබට කිසියම්ම දෙයක් නොදැනෙන්නට පුළුවන්. ජීව ශක්තිය ඇති ශරීරයක සෑම කුඩා කොටසකම නිරන්තරයෙන්ම වෙනස් වීම සිදු වෙමින් පවතිනවා. ඇති වෙනවා, නැති වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒ අනුව සංවේදනා ඊතා සියුම් නම් ඔබේ හිත ගොරෝසු තත්වයක පවතින්නේ නම් එවැනි සංවේදනා ඔබට නොදැනෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක් ඇති වුවහොත් ඒ කියන්නේ කිසිම දෙයක් නොදැනෙනවා නම් නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙස හිත යොමු කරන්න. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේදී හුස්ම වැදෙන තැන ගැන හොඳ විමසිල්ලකින් ඉන්න විට ඒ අතරතුරේදී මේ කුඩා ශරීර කොටසේ යම් දැනීමක් සංවේදනාවක් මතුවෙන්නට පුළුවන්. මතුවන වහාම ඒ ඇති වූ සැටිද නැතිව ගිය සැටිද ගැන සැලකිලිමත් වන්න. නැවත වෙනස් දැනීමක් ඇති විය හැකියි. ඒද ඇති වී නැති වී යන අයුරු දැක ගන්න. මේ විදියට සංවේදනාවන් දැනෙන්නේ නැති විට ආශ්වාස ප්‍රශ්වාසයට නැවත සිත යොමු කරන්න. එසේ කළ යුත්තේ මේ ත්‍රිකෝණාකාර කොටස ඇතුළත පමණයි. මුළු ශරීරයේම සෑම විටම සංවේදනා පවතිනවා. නමුත් දැනට ඔබ සිහිය යොමු කළ යුත්තේ මේ කුඩා ශරීර කොටසට පමණයි. ශරීරයේ අනික් කොටස් වල ඇතිවන සංවේදනා සැලකිල්ලට ගන්න එපා. ඔබේ සිහිය යොමු යුත්තේ කියා දුන් ත්‍රිකෝණාකාර කොටසටයි. ඒ කොටසේ මතුවන සංවේදනා දැනීම් ලෙස පමණක් හඳුනා ගන්න. මේ කිරීමට ඔබට හැකියවන්නේ මෙම කොටස දෙස ඊටාම තියුණු සතියකින් සිත එතනට යොමු කර බැලීමෙනුයි. මධ්‍යස්තව බැලීමෙනුයි. මෙසේ පුහුණු වීමෙන් ඉදිරියේදී මුළු ශරීරයේම සත්‍යතාවය ඇති සැටි ස්වභාවය ගවේෂණය කිරීමට සොයා ගැනීමට ඔබට පුළුවන් වෙනවා. මෙය සම්මා සතියයි. ඔබ කරන්නේ මේ මොහොතේ ඇති සත්‍යතාවය ඇති සැටි සතිමත්ව හඳුනා ගැනීමයි. මේ මොහොතේ මතුවන සත්‍යය ඇති සැටියෙන් දැක ගැනීම සඳහා සිත පිහිටුවීමට පුරුදු කළ යුතුයි. ඔබට ශරීර සංවේදනා ඇතිවන්නේ ඔබේ කැමැත්ත පරිදි නොවේ. ඒ සිදුවන්නේ ස්වභාව ධර්මය අනුවයි. සංවේදනා හඳුනා ගැනීමෙන් සිදුවන්නේ ඒ මොහොතේ ඇති යථා තත්ත්වය වටහා ගැනීමයි. ඇති දේ ඇති සැටියෙන් හඳුනා ගැනීමට මනස පුරුදු කරන්න. සිතෙහි පුරුදු රටාව වන්නේ ඇලීම හා ගැටීම ඇති කරමින් සිත අනාගතයට හෝ අතීතයට දිවීමයි. නිවැරදි සිහිය ක්‍රියාත්මක කිරීමෙන් ඔබ මේ පුරුද්ද වෙනස් කර ගැනීමට පටන්ගෙන තියෙනවා. මේ පාඨමාලාවෙන් පසුව අතීතයේ මුලින්ම අමතක වී යාම හෝ අනාගතය ගැන සිතිවිලි සහ මුලින්ම නැති වී යාම හෝ මෙයින් අදහස් කෙරෙන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ ඔබ අනවශ්‍ය ලෙස අතීතයේ හෝ අනාගතයේ ජීවත් වීමට ඔබගේ ශක්තිය යෙදවීමයි. මේ හේතුවෙන් ඔබට යම් කිසි දෙයක් මතක් කිරීමට හෝ සැලසුම් කිරීමට අවශ්‍ය වූ විට ඔබට අපහසුත් වෙනවා. සම්මා සතිය වර්ධනය කිරීමෙන් ඔබගේ සිත වර්තමාන යථාර්ථයේ ස්ථිර ලෙස පිහිටුවා ගැනීමට ඉගෙන ගන්න අතර අවශ්‍ය වූට ඊතා පහසුවෙන් අතීතයේ මතක් කිරීමටත් අනාගතයට සුදුසු දෑ සැලසුම් කිරීමටත් හැකි වෙනවා. එමගින් ඔබට ප්‍රීතිමත් සැපවත් ජීවිතයක් ගත කළ හැකියි. සම්මා සමාධිය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? සමාධිය යනු සිත එකඟ කර ගැනීමයි.
මෙහිදී සමාධිය පමණක් නොසෑහේ. එය සම්මා සමාධිය විය යුතුයි. සම්මා සමාධියෙන් තොර විමුක්ති මාර්ගය ළඟා කරගත නොහැකි. යම් කෙනෙකුට රාග උපදින අරමුණක් හෝ ද්වේෂ උපදින අරමුණක් හෝ මනක් කල්පිත සිතින් මවාගත් අරමුණක් අනුව හෝ සිත එකඟ කරගත හැකි. මේ සමාධිය නිෂ්ඵලයි අවැඩදායකයි. සිතේ එකඟතාවය වර්ධනය කිරීමත් සමගම ක්‍රමක්‍රමයෙන් සිතේ පිරිසුදු භාවයක් ඇති නොවන්නේ නම් ඔබ ගමන් කරන්නේ හරි ධර්ම මාර්ගයේ නොවේ. එම නිසා ඔබ සිත එකඟ කර ගැනීමට අරමුණු කරගන්නා දෙය සත්‍යතාවයේ මත පදනම් වූ දෙයක්ම විය යුතුයි. භාවනා අරමුණ මේ මොහොතේ තමාගේම අත්දැකීමට යොමු වන තාත්වික අරමුණක් විය යුතුයි. මේ මොහොතේ පවතින සත්‍යතාවයේ මොහොතක් පාසා මතුවන తত্ত্বය ඇති සැටියෙන්ම ලෝභයෙන් හෝ ද්වේෂයෙන් තොරව හඳුනා ගැනීම කළ යුතුය. යම්තාක් කල් ඒ මොහොතේ පවතින සත්‍යතාවයේ මත සිත පිහිටුවන්නේද ඒතාක් කල් එම සමාධිය සම්මා සමාධිය වෙනවා. නිවැරදි චිත්ත ඒකාග්‍රතාවයේද එයයි. එක්තරා ශිෂ්‍යයෙක් යම් ගුරුවරයෙක් ළඟට ගිය විට එම ගුරුවරයා ඔහුගේ හිස මත අත තැබූ පසු ඔහු පැය 4ක පමණ කාලයක් තිස්සේ ගැඹුරු සමාධියකට සමවැදුණු බව මට පැවසුවා. ඒ කාලය තුල ඔහුට කුමක් සිදු වීදයි ඔහු නොදන්නා බවද කීවා. සතියෙන් තොර යථාර්ථය නොපෙනෙන සිතක් සමාධිගත සිතක්ද? එසේනම් තද නින්දේ පසුවන විටද බීමත්ව සිටින විටද සමාධිගත වීමක් යයි කිව හැකියි. මේ කොපමණ මෝඩ අදහසක්ද? සම්මා සමාධිය anu ශරීරගත ශරීරාමුව තුල එහි මොහොතින් මොහොත දැනෙන සැබෑ తত্ত্বය පිළිබඳව නිරන්තරයෙන්ම අවදිභාවයෙන් සතිමත්ව සිටීමයි. එයයි නියම සම්මා සමාධිය. මෙසේ අඛණ්ඩව නොකඩවා ශරීරගතව ඇති සත්‍ය ස්වභාවයේ සත්‍යතාවයේ මත වඩා දීර්ඝ කාලයකට සිත පිහිටවනවා නම් එයයි සම්මා සමාධිය. ඒ නිවැරදි සමාධිය සිතේ වැඩිවීමටයි මේ යෝගීන් පුහුණු වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීලයට යොමු වන කොටස් තුනද සමාධියට ඇතුල් වන කොටස් තුනද මෙතෙක් පැහැදිලි කළායත් වන්නේ ප්‍රඥා ක්ෂේත්‍රයටයි. අද රාත්‍රියේ ප්‍රඥා කොටස ගැන කිසිවක් සාකච්ඡා කරන්නේ නැහැ. මක්නිසාද සාකච්ඡාව ප්‍රායෝගික පුහුණුව සමග සම්බන්ධව ගෙන යා යුතු බැවින් ප්‍රඥා ක්ෂේත්‍රයට ඔබ සිත යොමු කරවන්නේ 4 වෙනි දිනේදී විපස්සනා කම්මඨාන ලබා දීමෙන් පසුයි. ඒ නිසා හෙට රාත්‍රී ධර්මදේශනාවේදී අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා ක්ෂේත්‍රයේ අංග ගැන සාකච්ඡා කරමු. දැන් තම ශීලයේ සමාධිය පෙරටුවට තබා ගනිමු. මේ පුහුණුව පටන් ගැනීමේදී මේ පිරිස සිල් සමාදන් වුණා. එම ශීලය ඊතා උසස් මට්ටමින් රැක ගන්න. මේ භාවනාවේ අත්විවරම ඔබේ ශීලයේ පාරිශුද්ධභාවයයි. සමාධිය වැඩි වීම සඳහා ඔබට දුන් උපදෙස් පරිදි මොහොතින් මොහොත කියා දුන් සීමිත ශරීර කොටස මත දැනෙන සංවේදනා දෙසට සිහිය යොමු කරන්න. ශරීරයේ ඒ කියා දුන් ත්‍රිකෝණාකාර කොටසට පමණක් ඔබේ සිහිය යොමු කරන්න. දැනෙන සංවේදනා හෝ ආශ්වාස ප්‍රශ්වාස අඛණ්ඩව නිරීක්ෂණය කිරීමට මේ කොටසට පමණක් සතිය යොමු කරන්න. සමාධිය වඩන්න, වීරියෙන් යුතුව සතිය දියුණු කරන්න, මනා ලෙස සතිය වඩන්න. අනිද්දා ඔබ සියලු දෙනාම ප්‍රඥා ක්ෂේත්‍රයට ඇතුල් වෙනවා. ගැඹුරු සත්‍යමකින් පසු නිරෝගී භාවය ලබන්නාසේ සිත තුළ ගැබ්ව ඇති කෙලෙස් මල තුරන් කිරීමෙන් සිතේ පවතින දුක්ඛිත භාවය තුරන් කරගන්න. මේ කාල පරිච්ඡේදයෙන් මේ අවස්ථාවෙන් හා මෙහි ඇති කුමන හෝ පාසුකම් වලින් මේ අති උතුම් ධර්මයෙන් මේ උතුම් භාවනා ක්‍රමයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. මේ සියල්ල ඔබගේ යහපත සඳහාමයි. ඔබගේම විමුක්තිය සහනය දුකින් මිදීම සඳහාමයි. තණ්හාව නිසා ඇතිවන බැඳීම් හිතේ බර දුක තුරන් කර රාග ද්වේෂ මෝහ කෙලෙස් මුල් වලින්
සිත මුදවා ගන්න. අකුසල සිත් වලින් මිදී විමුක්තිය ලබා ගන්න. ඔබ සෑම දිනම නියම සිත, ශාන්තිය, නිවන් සුවය, උතුම් සැපත ලබත්වා. භවතු සර්ව මංගලං භවතු සර්ව